නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සියා ආවුසෝ යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ පස්සං ච පජානාති පස්ස සමුදයං ච පජානාති පස්ස නිරෝධං ච පජානාති පස්ස නිරෝධගාමිනින් පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්මං තී. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපි අපේ ජීවිතය ඊතා නිවැරදිව සකස් කරගත යුතු තියෙනවා. මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය කවුරුත් ඇති කරගත යුතු තියෙනවා. ඉතින් මේ තියෙන සියලු ගැටලුකාරී තත්වයන් වලින් අත මිදෙන්න අපේ ජීවිතය නිවැරදි කරන්න අපිට උපරිම වශයෙන් හැඟීමක් උපදවා ගන්න ඕනේ. සසර ජීවිතේම වින්දා වූ දුක් තියෙනවා, විඳින්න තියෙන දුක් තියෙනවා. ඒ වයින් අත මිදෙන්න නම් අපි පැහැදිලිවම මේ රත් වීම, දැවීම සහිත තණ්හාවෙන් අයින් වෙන්න ඕනකම තියෙනවා. ඉතින් අපි ඊයේ දවසේ කතා කරා වේදනාව පිළිබඳව. වේදනාවට හේතුව ස්පර්ශයයි, පස්සපච්චය වේදනා. ඉතින් වේදනා පච්චය තණ්හා මේ විදිහට අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ අජ්ජත්තික බාහිර අජ්ජත් බහිද්ද කියලා දේශනා කරලා තියෙන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ කියලා. අජ්ජත්තික කියලා කියන්නේ තමන්ගේ කොට ගත්ත අන්න එහෙම ස්වරූපයක් තියෙනවා නම් ඒකට කියනවා අජ්ජත්තික කියලා. ඒක වැරදීමක් ඇත්තටම. ඒ වැරදීම නිවැරදි කර ගන්නටයි ඒ තියෙන දේ පිළිබඳව විමසන්නේ. දැන් මොකක් හරි අපි හිතමුකෝ මොනවා හරි දෙයක් තියෙනවා විමසන්න. ඒකේ යමක් නැහැ. අපි හිතමු මැණික් පතලකින් පස් ගොඩක් ගොඩ දාලා තියෙනවා. මේකේ මැණික් තියෙනවා කියලා අදහසක් තියෙනවා නම් ඉතින් ඒකේ මැණික් සහිතයි කියලායි අදහස තියෙන්නේ. එතකොට ඒ පස්කොඩ හොදලා නැත්නම් ඒ පස්කොඩ පිරික්සලා බලන්න ඕන තියෙනවද නැද්ද කියලා බලන්න. ඒ වගේ අපිට දැනිච්ච ගොඩක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? පංච උපාදානස්කන්ධ ස්කන්ධ ගොඩවල්. එහෙම ගොඩක් තියෙනවා. අන්න ඒ තියෙන ගොඩ පිරික්සලා බලන්න ඕනේ. ඒකේ වටින දෙයක් තියෙනවද? ඒකේ මට කළ හැකි දෙයක් තියෙනවද? මගේ කියලා ගත හැකි දෙයක් තියෙනවද කියලා පිරික්සලා බලන්න ඕනේ. ඒකයි අපි හැමදාම කියන්නේ තමන්ගේ කියලා දැනෙන ඔය ගොඩ අන්න ඒ තමන්ගේ කියලා දැනෙන මොනවා හරි ගොඩක් තියෙනවා නම් මේ ලෝකේ මොනවා හරි ගොඩක් නේ තියෙන්නේ. මේ මස් ගොඩ, මේ කටු ගොඩ, ඉතින් මේ ශරීරය, ඊට පස්සේ වේදනා ගොඩක් ಜಾති තියෙනවා. සංඥා ගොඩක් තියෙනවා, සංකාර ගොඩක් තියෙනවා, විඥාන ගොඩක් තියෙනවා. ඉතින් ඒ නොයේකුත් ආකාරයේ දේවල් මම මගේ කියන අදහසින් ග්‍රහණය කරගෙන තමයි අපි වැඩි දෙනෙක් ජීවිතය ජීවත් කරවන්නේ. ඉතින් මේ තියෙන තත්වයන් තේරුම් ගන්න ඕන අපි හොඳට. තේරුම් අරගෙන මේ ගොඩෙන් නිදහස් වෙලා කටයුතු කරන්නේ කොහොමද? මේ තියෙන ගොඩ මම මගේ කියලා අල්ලාගෙන තමයි අපි ඔක්කොම වැඩ කරන්නේ. ඒකින්ද ඒ ගොඩ කෙරෙහි තමයි මේ තණ්හාව. ඒක කියන්නේ ඒවට උපාදානස්කන්ධ කියලා. උපාදාන විය හැකි තත්වයක තියෙනවා. ඒවා උපාදානස්කන්ධ. එතකොට ඒ උපාදානස්කන්ධයන්ගේ ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්තයි. එතකොට
ඒවා මගේ කියලා අල්ලන්න බැරි බව ත්‍රිලක්ෂණය හරියට ඒවා තුලින් දැක ගන්න පුළුවන්කම තියෙනවා නම් රූපයේහි අනිත්‍ය, රූපයේහි දුක්ඛය, රූපයේහි අනාත්මය, වේදනාවෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, සංඥා, සංකාර, විඥාන කියලා කියන මේ පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය තමන්ගේ තුලින් දැක ගන්නට හැකියාවක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳෙනවා. මොකද එහි එතකොට උපාදානය වෙන්න දෙයක් නැති බව තේරෙනවා. ඉතින් ඒකයි අපි සැරෙන් සැරේ එක එක උපක්‍රම කියන්නේ. දැන් තමන්ගේ කියලා දැනලා තියෙන කොටස අරගෙන මේකේ මට ඕන හැටියට කරන්න පුළුවන් මොනවද? මට ඕන හැටියට කරන්න පුළුවන් මොනවද කියලා විමසලා බලන්න. එතකොට ශරීරයෙන් පටන් ගත්තාම මොනවද මම මේකේ කරන්න කියලා බලන්න. මම මේකේ හුස්ම ගන්නවද? මට ඒක කරන්න පුළුවන්ද? ඉතින් මෙහෙම එකපාරටම හිතලා හුස්මත් දෙකක් අදින්න පුළුවන්. එක දිගට බලන්නකො ඇදගෙන ඉන්න පුළුවන්ද කියලා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එක දිගට දිග හුස්ම ගන්නකො බලන්න. මම දිගට එක දිගට හුස්ම ගන්නවා කියලා දිග හුස්ම ගන්න ඒක බෑ, ඒක අමාරුයි. එක දිගට කෙටි හුස්ම ගන්න බලන්න. ඒක බෑ. ඉතින් ওই පොඩි වෙලාවක් ඕන නම් කෙටි හුස්ම චුට්ටක් ගන්න පුළුවන්. ඊට පස්සේ බැරි වෙනවා. ඒතර මේ ශරීරයේ මට කළ හැකි දේවල් මොනවද කියලා බැලුවොත් එහෙම මට දාඩිය දාන එක නවත්ත ගන්න බෑ. ඒක නවත්තන්න මම ඉතින් මොකද කරන්නේ? සීතල හදන්න ඕන බාහිර පරිසරයේ. මේ ශරීරයට අණ දීලා නවත්තන්න පුළුවන් කමක් නැහැ. එතකොට සීත දැනෙන එක නවත්තන්නත් බෑ, බඩගිනි වෙන එක නවත්තන්නත් බෑ, පිපාසාව ඇති වෙන එක නවත්තන්නත් බෑ. ඒකට බාහිරින් මම එක එක උදව් කරන්න ඕන. පිපාසාව ඇති වෙනකොට අනිවාර්යෙන් වතුර දාන්න ඕනේ. බඩගින්න ඇති වෙනකොට අනිවාර්යෙන් කන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒවා කරන්න ඕනේ. ඒවා නවත්තන්න බෑ. හැම මැරෙන එක නවත්තන්න බෑ, රැලි වැටෙන එක නවත්තන්න බෑ. මේ කිසිවක් නවත්තන්න අපිට පුළුවන්කම නැහැ. එහෙනම් මේක මං කරන වැඩක් නෙවෙයි. මට මොනවද මේක කරන්න පුළුවන්? ඊළඟට ඇහැට රූප පේනකොට කැමති ඒවායි අකමැති ඒවායි ඔක්කොම පේනවා. මං කැමති ඒවා බලන්න කියලා ගත්තොත් එහෙම අකමැති ඒවාත් පේනවා. කැමති අකමැති ශබ්ද සියල්ල කණෙන් ඇහෙනවා. ආය අකමැති දේවල් කියලා නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. ඇහෙන ප්‍රමාණයට ඇහි ඉන්න ඕනේ. මට ඇහෙන ප්‍රමාණය වැඩි කරගන්න මගේ කන පැත්තෙන් කරන්න දෙයක් නැහැ. වැඩියෙන් ඇහෙනකොට අඩු කරගන්න ක්‍රමයකුත් නැහැ. එහෙනම් එතනත් මට කරන්න දෙයක් නැහැ. මට අයිතියක් නැති බව තේරෙන්න ඕනේ. නාසය, දිව කියන ඒවත් එහෙමයි. හැම ඉන්ද්‍රියක් තුළම මේ ලක්ෂණය තියෙනවා. හොඳින් විමසලා බැලුවොත් ඒක අපිට ඉතා හොඳින් තේරෙනවා මේ ලක්ෂණය තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මේ පංච උපාදානස්කන්ධය සමග ජීවත් වෙද්දී ඒවා අපේ වසඟයට ගන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක ඒවා හැම වෙලෙම වෙනස් වෙන ස්වරූපයක්. ඒ වෙනස් වෙන ගතිය නිසා අපිට යම් දෙයක් ස්ථිරයි එක දිගට තියෙයි කියලා හිතුවොත් එහෙම තියෙන්නේ නැහැ. ඉතින් එහෙම තියෙන්නේ නැති හැම වෙලෙම වෙනස් වෙන ස්වරූපයේ තියෙන මට ඕන හැටියට වෙනස් කරගන්න බැරි දේවල් ගැන අපි හොඳින් බලන්න. ඒවා කිසිම විදිහකින් එක පැත්තකින් මේ වෙනස් වීම හින්දා දුක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් ඒවා මට ඕන හැටියට වෙනස් කරගන්න බැරි හින්දා ඒ දුක නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. ඒ දුක වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එක දිගට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙන මේකේ මට කරන්න දෙයක් නැති බව වේදනා හට ගන්නකොට දුක් වේදනා, සැප වේදනා, දුක්ඛ සුඛ වේදනා හට ගන්නවා. සංඥාත් එහෙමයි. ඕන වෙලාවට සමහර සංඥා ඇති වෙන අතර වාරේ තවත් වෙලාවකට ඒවා නැති වෙලා යනවා. ඕන වෙලාවට ගෙන්න ගන්නත් බෑ. ආපුහාම දැන් දුක් සංඥා තියෙනවා ජීවිතේ අපිට දැනෙන ඒවා ආපුහාම නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ වගේ මේ පංච උපාදානස්කන්ධ විෂය අපි හොඳට විමසා බැලුවොත් අපිට තේරෙනවා මෙතන මට කළ හැකි දෙයක් නැති බව. මට කළ හැකි දෙයක් නැති බව තේරෙනවා. ඉතින් මේ දේවල් ගැන අපි තමන්ගේ පැත්තෙන් හොඳට ගොඩක් විමසන්න මොනවද මේ ක්‍රියාකාරීත්වයන් කියලා. එතකොට මේක අහෝසි වෙනවා. මේ මගේ කොටස මගේ කියලා, මගේ අධ්‍යාත්මය කියලා, නැත්නම් මගේ අජ්ජත්තික කොටස කියලා මම කොට මගේ කොට ගත්තා කියලා මට දැනෙන යම්කිසි ගොඩක් තියෙනවා නම් අන්න ඒ ගොඩ හිස් බව. ඒකේ මේ හුඟක් වෙලාවට කට්ටිය වරද්දගෙන ඉන්නවා මේ ලෝකය හිස්, ලෝකය ශුන්‍යයි කියලා. මගේ ආත්මය කියලා ගන්න බැරි ප්‍රශ්නකුයි තියෙන්නේ. ඒක දේශනාව ඉතාම සඳහන්. ආත්මීය වශයෙන් ශුන්‍යයි.
ඒ කියන්නේ ආත්ම කොට ගන්න පුළුවන් තත්වයක් නැති බව තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. ආත්ම වශයෙන් චුන්නයි කියන එක විතරයි. එතකොට එහෙම නැතුව මේ ඒක මේ වෙනත් ආකාරයක නෙවෙයි. හරි ඒ කියන්නේ මේක හිස් කියනවා නම් මේ අතට අහු වෙන දෙයක්වත් තියෙන්න බෑ. සැබෑවටම ඇති වෙන වේදනාවක් තියෙනවා. ඉතින් තියෙනවා නම් ඒක හිස් කියන්නේ කොහොමද? හරි යමක් තියෙනවා සංඥා හට ගන්නවා. ඒක අපි දන්නවා. නැත්නම් මේක රික්තකයක් වෙන්න ඕනේ. එහෙම නෑ. යම් ආකාරයක මොනවා හරි තියෙනවා. අන්න ඒ තියෙන ඒවයි කුඩාම ඒකකය තමයි අපිට පේන දේවල් බෙදලා බැලුවොත් එහෙම තියෙන කුඩාම ඒකකය තමයි මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. එතකොට අන්න ඒ දේවල් අරගෙන ඒවා පිරික්සලා බලනකොට තමයි තේරෙන්නේ ඒ වගේ ඇත්ත తত্ত্বය ඒ කුඩාම ඒකකවල ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට ඒවා තමයි තියෙන්නේ ඒක හින්දම ඒ කුඩාම ඒකකයක්වත් මගේ වසඟයට ගන්න බෑ. මට ඕන විදිහට පවත්වන්න ඕනේ. මට ඕන විදිහට තියෙන්න ඕනේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන්ද කුඩාම ඒකකය පවා අනාත්මයි. හරිද? මේ කුඩාම ඒකකය පවා අනාත්මයි. ආත්ම කොට ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන අපි අපේ ජීවිතය ඉදිරියට ගන්න ඕනේ. මේක හොඳට තේරුම් අරගෙනයි. ඉතින් මේ ඒක හින්දා අපි බලන්න ඕනේ හැම පැත්තෙම ජීවිතේ සාර්ථක කරගන්න නම් අපිට අවබෝධය කියන එක තියෙන්න ඕනේ. ඒක හින්දා තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. අපි හුඟක් වෙලාවට අනුන්ගේ ජීවිත අපේ කියලා හිතාගෙන බලාපොරොත්තු තියාගෙන කටයුතු කරනවා. තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ මේ ක්‍රියාවලිය දිස ඉතා ඕනෑකමින් බලන කෙනෙකුට තමන්ගේ ක්‍රියාවලිය දෙස ඉතා ඕනෑකමින් බලන කෙනෙකුට පිරික්සමින් නිරීක්ෂණය කරමින් බලන කෙනෙකුට අනිවාර්යෙන් තේරෙනවා. අනිවාර්යෙන්ම තේරෙනවා කිසිම විදිහකින් මේක මගේ අයිතියට මට ඕන විදිහට ගන්න බෑ කියලා සිතුවිලි පවා අන්න ඒ තේරෙනකොට තමයි අපි හැමදාම කියන්නේ බහිද්ධාවා කාය කායානුපස්සී විහෙරති බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. අනිත් අය ගැන තේරෙනවා. මට සාපේක්ෂවයි අනිත් අය ගැන මම මනින්නේ. එතකොට මාව අහෝසි වෙනකොට ওই ක්‍රමයට අනිත් අය ගැන හොඳට තේරෙනවා. එතකොට තමන්ගේ වගේම අනුන්ගේ වශයෙන් ගන්න පුළුවන්කමක් නැති බව. මේ දේවල් අනුන්ට අයිති දේවල්. මේ දේවල් අනුන්ගේ වසඟයට ගිය දේවල් කියලා කියන්න පුළුවන්කමක් නැහැ. මොකද ඒක දැනෙන්නේ නැහැ ඒ විදිහට. වෙනදාට මට සාපේක්ෂව අනිත් අය ගැන යම් යම් දේවල් දැනුණා. දැන් මට සාපේක්ෂව යම් යම් දේවල් දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති තත්ත්වයට අපේ ක්‍රියාකාරීත්වයන් හඳුනා ගන්න බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම දැනෙන්නේ නැති තත්ත්වයකට තමන්ගේ අතුලාන්තය හදාගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මොනවද මේක කරන්නේ? මට කරන්න දෙයක්වත් නැහැ, අනුන්ට කරන්න දෙයක්වත් නැහැ. මට කරන්න පුළුවන්කමකුත් නැහැ, අනුන්ට කරන්න පුළුවන්කමකුත් නැහැ. මේ ශරීරයට මේ ආකාරයෙන්. නමුත් සමහර පොඩි දේවල් දැනෙනවා. මම ඒක හැමදාම මතක් කරන්න ඕනේ. මං හිතන විදිහට වෙනවා කියලා. හරියට මෙන්න මේ වගේ දර දැම්මොත් ගින්දර වැඩි වෙනවා වගේ මේ දින කීපෙම අපිට මේවා මතක් කරන්න වෙනවා. මොකද පටිච්චසමුපාදයට අදාළවයි මේ සූත්‍රය තියෙන්නේ. ඒකෙන්ද දර දැම්මොත් ගින්දර වැඩි වෙනවා වාගේ අපිට හොඳට තේරෙන්න ඕනේ මේ ස්වභාව ධර්මයේ නියමයන්ට අනුකූලව තියෙන දේවල් මොකද වෙන්නේ ක්‍රියාත්මක වෙනවා ඒ විදිහට කරොත්. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියන්ට අනුකූලව තියෙන දේවල් ඒ විදිහට කරොත් ක්‍රියාත්මක භාවයට යනවා. ඒක හින්දා තමයි අපි උත්සාහ කරන්නේ ඒක නිසා වෙනුයි අපි උත්සාහ කරන්නේ මේවා හරියට කොයි විදිහකින්ද තේරුම් ගන්න ඕන කියලා දැනගත යුතුව තියෙනවා. ස්වභාව ධර්මයේ අපි රැවටෙන්නේ කොතනද ස්වභාව ධර්මයට? ස්වභාව ධර්මයේ තියෙන නීති පද්ධතියට අනුකූලව අපි යමක් කරනකොට ඒක ඒ විදිහට වෙනවා. ගොඩාක් ජීවිතේ ඒ විදිහට වෙනවා. අන්න එතකොට අපි රැවටෙනවා මම තමයි මේ දේ කරන්නේ කියලා. මල් ගහකට අවශ්‍ය කරන වතුර පොහොර දාපුවාම
ඒ ගහ හැදෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකට අවශ්‍ය කරන මල් ගහකට හරියට වතුර පොහොර දාපුවම ඒක හැදෙනවා විතරක් නෙවෙයි ඒක කොයි හරි දවසක මල් පිපෙනවා. ඔන්න ඔය මල් පිපෙන අයිතිය මට ගන්න බැරි එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඒක ගහටවත් අයිති නෑ. ගහටත් අයිති නැති මටත් නැති අයිතියක් පිළිබඳව මම හිතාගෙන හිටියොත් අහවල් දවස් වෙනකොට මෙච්චර මල් ප්‍රමාණයක් පුප්පනවා කියලා කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මල් පිප්පවීමේ අයිතිය මට නැත. කෙඩි සාදවීමේ අයිතිය මට නැත. ඒවා සිද්ධ වෙනතුරු බලා සිටිය යුතුව ඇත. අන්න ඒ වගේ තමයි මේ තියෙන ගොඩ ගත්තොත් තමන්ගේ කියලා තමන්ගේ කියන හැඟීම නැති වෙන තුරු ඔය විදිහට මෙනෙහි කළ යුතුව තියෙනවා. ඉතින් මේක සැරෙන් සැරේ මේ දිනවල මතක් කරන්නේ පටිච්ච සමුප්පන්න භාවය තේරුම් ගන්නකොට තමයි මේ දේ තේරෙන්නේ. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න ස්වභාවයත් එක්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අපිට ප්‍රකට වෙනවා පටිච්ච සමුප්පන්න ස්වභාවයත් එක්ක. එතකොට මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය කියලා කියන්නේ මේ දේ තිබ්බොත් මේ දේ වෙනවා මේ දේ නැත්තම් මේ දේ වෙන්නේ නැහැ. එච්චරයි. ඉතින් ඒක තමයි මේ මට කරන්න දෙයක් නැහැ කියන්නේ. අර ස්වභාව ධර්මයේ නියමය තමයි ස්පර්ශය තිබ්බොත් වේදනාවක් ඇති වෙනවා. ස්පර්ශය නැති වුණොත් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය தত্ত্বය තමයි තේරුම් ගන්න. එතකොට මට කරන්න දෙයක් නැහැ. ස්පර්ශය තිබ්බොත් වේදනාව හට ගන්නවා. මට කරන්න දෙයක් නැහැ. හොඳයි. එතකොට දැන් අපි දැනගත යුතුව තියෙනවා මේ ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා. ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා දැන ගැනීමට අපි මේ වගේ උදාහරණයකට යනවා. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ පස්සංච පජානාති. පස්ස සමුදයංච පජානාති. හරි ස්පර්ශයට හේතු වෙන්නේ මොනවද? ස්පර්ශය කියන්නේ මොකක්ද? එතකොට මේ බලන්න පොඩ්ඩක් එතකොට ඒ ස්පර්ශය ගැන දැනගන්නකොට ස්පර්ශයේ සියලු ලක්ෂණත් දැනගන්න ඕනේ. හරිද? ස්පර්ශය ගැන දැනගද්දී ස්පර්ශයේ සියලු ලක්ෂණත් දැනගත යුතු තියෙනවා. ඒක තමයි එක පැත්තකින් අපි තේරුම් ගන්න ඕන දේ. හරිද? මොනවාද ස්පර්ශයේ ලක්ෂණ කියලා කිව්වහම ඉස්සෙල්ලා ස්පර්ශය දැනගන්න ඕනේ. එතකොට ලක්ෂණ පේනවා, පහළ වෙලා පේනවා. හරි? මේක අපි දන්නවා. ස්පර්ශය කියලා කිව්වහම අපි දන්නවා හොඳටම චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සය, ජීව සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය කියලා තියෙන ස්පර්ශයන්. එතකොට ස්පර්ශය කියන්නේ බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් විඥානයේත් එකතුව. ස්පර්ශය කියලා කියන්නේ බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් විඥානයේත් එකතුව කියලා අපි දන්නවා. ඒක දැනගෙන විතරක් ඒක දැනගෙන ස්පර්ශය කියන්නේ මේකනේ මම ස්පර්ශය දන්නවා කියලා බෑ. ස්පර්ශය කියන එක දැනෙන්න ඕනේ. ස්පර්ශය දැනුණොත් හරියට ඒ ගැන තේරෙන හැටි අපි ආහාර වාරයේදී හොඳට කතා කරා. ඒ කියන්නේ මේ උදාහරණය. ඒ උදාහරණයේ ආකාරයට ස්පර්ශය දැනිය යුතුව තියෙනවා. ඒ උදාහරණයේ ආකාරයට ස්පර්ශය දැනිය යුතුව තියෙනවා. කොහොමද ස්පර්ශය දැනෙන්න ඕනේ උදාහරණයේ ආකාරයට මෙන්න මෙහෙමයි. හැම ගහපු එළදෙනක් වගේ කියලා. හැම ගහපු එළදෙනක් නම් ඒ කියන්නේ එයාට එතකොට මේ හුළඟේ ඉන්නකොට හුළං වදිනකොට මේ ඇඟ හැම ගහලා තියෙනවා නම් සම්පූර්ණයෙන්ම හැම ගහලා නම් හුළඟේ ඉන්නකොට හුළං වදිනකොට බොහොම අමාරු. එයාට ඒ වදිනකොට දැනෙන එක නවත්ත ගන්න බෑ. කෝදුරුවෙක් හරි පුංචි මැස්සෙක් හරි වැහුවොත් හුළං වදිනකොට එච්චර අමාරු නම් අරවා ගැන කියනු කවරේද කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් මේ වාතයේ ඉන්න බැරි හින්දා අමාරු වෙලා බිත්තියකට හේතු වුණොත් කොහොමද? බිම වැතුරුනොත් කොහොමද? ඉතින් අභ්‍යවකාශය ඝන වස්තු මේ හැම එකක්ම එයාගේ පාලනයකින් තොරව මහා ලොකු වේදනාකාරී තත්ත්වයන් උදා කරන වැඩපිළිවෙලක් තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඒකත් එක්ක බලන්න තමන්ගේ පැත්තෙන්
සිද්ධ වෙන සිදුවීම මේ ස්පර්ශය අපිට මෙහෙම ඉන්නකොට දැනෙන්න ඕනේ ඇතිවෙන මේ වේදනාවන් නැතිවෙන්න මේවා එකතු වෙන හැටි. ඒක ලොකු වැඩපිළිවෙලක් අපේ පින්වත්නි. ඒක තමයි ලොකුම වැඩපිළිවෙල එක පැත්තකින්. මගේ පැත්තෙන් මට මේ ජීවිතේ ජීවත් කරනකොට මේ මොහොතේදී මේ පංච උපාදානස්කන්ධයට අදාළව සිද්ධ වෙන මේ වැඩපිළිවෙල මට නවත්තන්න එහෙම තියා නවත්තනවා තියා මම දන්නේවත් නෑ මෙහෙම එකක් වෙනවා කියලා. නමුත් මම මේක භුක්ති විඳිනවා මම මේක සිද්ධ කරනවා ඒකේ ප්‍රතිඵලය විඳිනවා ඒ සිද්ධ වෙන ප්‍රතිඵලයත් එක්ක යම් ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදමින් තියෙන ස්වરૂපය තමයි තියෙන්නේ. එහෙම නැතුව මේ වෙනත් වැඩපිළිවෙලක් මෙතන නැති බව අපි ඉතාම හොඳින් තේරුම් ගත යුතුව තියෙනවා. හරි. වෙනත් කිය යුතු වැඩපිළිවෙලක් නැහැ. තමන්ගේ වසඟයට ගන්න පුළුවන් හොඳට දැනෙන්නේ මේ ස්පර්ශය තේරුම් ගන්න ඕනේ. මේක සඳහා අපි ආහාරයක් තමයි හුඟක් වෙලාවට භාවිතා කරන්නේ පැහැදිලි කරන්න. ඒක පහසුයි. මේ බලන්න යම් කිසි රසයක් අපි අන්නාසි ගෙඩියක් කියලා ගන්න. අන්නාසි වල රස තියෙන්නේ අපි දන්නවා අන්නාසි වලට කවුරු හරි කැමති නම් ඒකට හේතුව ඉන් ලැබෙනා වූ රසය නිසා උපදිනා සැප වේදනාව. ඒතකොට අන්නාසි රස කෙරෙහි තණ්හාව උපදිනවා නම් ඒ තණ්හාවට හේතු වෙන්නේ ඔය කියන ජීවයා සම්පස්සජ සුඛ වේදනාව. එතකොට ජීවයා සම්පස්සජ සුඛ වේදනාව කියන එක තියෙන්නේ අන්නාසි වලද? අපිට අන්නාසි කෙරෙහි දැඩි තණ්හාවක් තියෙනවා. එතකොට මේ සුඛ වේදනාව තියෙන්නේ අන්නාසි වලද? නැහැ. එහෙනම් රසය කියලා ගමු අපි ඒකට. ඒ රසය කියලා කියන්නේ ඒ රසය තියෙන්නේ අන්නාසි වල නම් නෙවෙයි. මොකද අන්නාසි වල තියෙනවා නම් දිවක් නැතුව ඒ රස විඳින්න පුළුවන් කමක් නැහැ. එතකොට කට්ටිය කියයි දිවේ කියලා. දිවේ කිව්ව ගමන් අපි අහුවොත් එහෙම එහෙනම් දැන් අන්නාසි නැතුව අන්නාසි රස විඳින්න කියලා. එහෙනම් දිවේ නෙවෙයි. එතකොට කියයි හිතේ කියලා. එහෙමනම් හිතත් අන්නාසි දෙකම නැතුව අන්නාසි රස විඳින්න පුළුවන්ද? ඔන්න එතකොට අපිට දැනෙන්න ඕන දෙයක් එක. මේක පිරික්සනකොට ඔන්න ඔය ආකාරයට පිරික්සනකොට අපිට දැනෙන්න ඕනේ මේක තියෙන්නේ අන්නාසි වලත් නෙවෙයි, දිවෙත් නෙවෙයි, හිතෙත් නෙවෙයි. මේ තුනේම එකතුවයි. මේ තුනම එකතු වෙච්ච තැනක විතරයි ඔය වේදනාව කියන එක හටගන්නේ. එකක් හරි අඩු වුණොත් නෑ. බාහිර ආයතනය අඩුයි නම් ඒක වෙන්නේ නෑ. අභ්‍යන්තර ආයතනය අඩුයි නම් ඒක වෙන්නෙත් නෑ. ඒ දෙකම තිබුණත් විඥාණය එතෙන්ට යෙදෙන්නේ නැත්තම් ඔය වේදනාව කියන එකේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. ස්පර්ශය සිද්ධ වෙන්නේ නැති හින්දා. එහෙනම් ස්පර්ශය කියලා කියන්නේ මේ තුනේම එකතුව. ඒ තුන නිබඳව මුසු වෙනවා. හරිද? ඒ මුසු වෙන ආකාරය බලන්න කොයි වෙලාවෙද චක්කු සම්පස්ස, කොයි වෙලාවද සෝතය, කොයි වෙලාවද ගාහණය, කොයි වෙලාවද ජීවයා, කොයි වෙලාවද කාය, කොයි වෙලාවද මනෝ කියලා මට තීරණය කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේ තුන එකතු වීමෙන් ඇතිවන්නා වූ වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව ඇති වෙන්න ඒවායේ ප්‍රමාණයන් එකතු වෙන ආලෝකයේ තීව්‍රතාවය, එතකොට විඥානයේ මහග්ගතභාවය, මේ වගේ ඒක දෙයට අදාළව මේ එකතු වෙන ප්‍රමාණයන් වගේ එකතු වෙන ප්‍රමාණයන් වෙනස් වෙනකොට යම් කිසි දෙයක රස වෙනස් වෙනවා වගේ මේ ස්පර්ශය සිද්ධ වෙන්න මේ ආයතනයන්ගේ සිද්ධ වෙන වෙනස් වීම ඍජුව බලපානවා. හරිද? ඒ ආයතනයන්ගේ බලපෑම් ඍජුවම බලපානවා. ඉතින් අන්න ඒ බලපෑම් තමයි අපි තේරුම් ගන්න ඕනේ කොයි විදිහටද මේ වැඩපිළිවෙල අපි සකස් කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. බොහොම හිමින් බොහොම ප්‍රවේශමෙන් බොහොම ඒ කියන්නේ මේ සංවරව නිරීක්ෂණය කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකට තමයි අර ඒකාග්‍රතාව හිතක් ඕන වෙන්නේ.
ඔය විදිහට විමර්ශනශීලීව තමන්ගේ ක්‍රියාකාරීත්වයන් දිහා බලනකොට අපිට තේරෙනවා බාහිර ආයතන අභ්‍යන්තර ආයතන විඥානයේ එකතුව මට නවත්තන්න බැරි වේගයකින් මට නවත්තන්න බැරි ආකාරයකින් මේවා සිද්ධ වෙනවා. හරිද? මේ සිද්ධ වෙන සිද්ධියේ කිසිම අයිතියක් මට ගන්න පුළුවන් කමක් නැහැ. ඒකයි කියන්නේ ස්පර්ශය ගැන දැනගන්න කියලා. හරිද? මේ ස්පර්ශය සිද්ධ වෙන්න හේතු වෙන්නේ සලායතන ආයතනයන්. හරිද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් පහළ නොවුනා නම් කවදාකවත් මේ ස්පර්ශය ඇති වෙන්නේ නැහැ. මේකට හේතු වෙන්නේ මෙන්න මේ ආයතනයන්ගේ පහළවීම. එතකොට යම් කිසි තැනක ආයතනයන්ගේ පහළවීම තිබුණාද එතන ස්පර්ශය සිද්ධ වෙනවා. එතකොට එහෙනම් මගේ කොට ගත්ත අපි දැන් ඉස්සෙල්ලත් කතා කරේ තමන්ගේ කොට ගත්ත මගේ කොට ගත්ත මේ ආයතනයන් තියෙනවා. අන්නේ ආයතනයන් වල යම් කිසි ස්පර්ශයක් සිද්ධ වෙනවා නම් අන්න ඒ ඇති වෙන ස්පර්ශය මට කොහොම වෙනවද කියලා මංවත් දන්නේ නැති ඒක මට මොහොතකටවත් නවත්තන්නත් බැරි හටගන්නකොට ඒක බොහොම හොඳයි කියලා නැවත නැවත හටගන්නවා ගන්නට බැරි මේ මොහොතේ හටගත්තට වැඩිය ඊළඟ මොහොත වෙනකොට වෙනසකට භාජනය වෙන ඒ වෙනස මට ඕන පැත්තට හරවාගෙන දක්කාගෙන අරගෙන යන්න පුළුවන්කමකුත් නැති ස්වභාවයේ තියෙන එකක් තමයි මේ ස්පර්ශය. ඉතින් ස්පර්ශය දිහා හරියට සංවේදීව ඒ ස්පර්ශය තමන්ගේ මනසට ගෝචර වෙන විදිහට නිරීක්ෂණය කරා නම් ওই ලක්ෂණ ඔය මං කිව්ව ඒවා තමන්ට හොයාගන්න පුළුවන්. එතකොට මනෝ සම්පස්සේ කියලා කියන්නේත් එහෙම එකක්. ඒ වයින් ඉතින් හරියට දුක් වේදනා හට ගන්නවා. මොකද හටගන්නේ ඒක තමන්ට ඕන ආකාරයකට පවත්වා ගන්නවත් නවත්වා ගන්නවක්වත් පුළුවන් කමක් නැති නිසාවෙන්. එතකොට අන්න එහෙම ස්පර්ශය ගැන දැනෙන්න ඕනේ. හරිද? මේ ස්පර්ශය කියන එක ගැන බය උපදින්න ඕනේ. ඇයි බය උපදින්නේ? මම මගේ ජීවිතය කියලා අරගෙන අනාගතයක් ගැන යම් කිසි ආකාරයක විශ්වාසයක් තියලා මෙන්න මේ වගේ සැප මම විඳින්න ඕනේ කියලා අනාගතය විශේෂයෙන් දැන් තරුණ කාලෙදී කාගෙත් උපදෙස තමයි රජයේ රැකියාවක් වගේක් හොයාගන්න ඕනේ. ඒකට පෙන්ෂන් එකක් තියෙනවා. මොකද අන්තිම කාලෙකදී මේක ඕන වෙනවා කියලා. ඉතින් කාගෙත් අදහසක් තියෙනවා දරුවෝ උස්මහත් කරලා, ගෙවල් දොරවල් හදලා, තවත් කළ හැකි කළ යුතු දේවල් ගොඩාක් කරලා අන්තිම කාලේ සුවදායකව වාසය කරන්න ඕනේ කියලා එහෙම ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් තියාගෙන අහිංසක එකක් ඒක කියලා මම හැමදාම කියන්නේ. එහෙම එකක් තියාගෙන වැඩි දෙනෙක්ගේ ජීවිතය ජීවත් වෙන්නේ. හැබැයි ස්පර්ශජ වේදනාව කොයි විදිහටද සකස් වෙන්නේ කියලා බැලුවොත් ස්පර්ශජ වේදනාව කොයි විදිහටද සකස් වෙන්නේ කියලා බැලුවොත් අපිට එවැනි බලාපොරොත්තු තියාගන්න බැරි වෙනවා. මොකද අපි හැම වෙලේම සැප වේදනා ඔස්සේම දුවගෙන යන අය මේ සැප වේදනා ඔස්සේම දුවන අය කල්පනාවට ගන්නෙ නැහැ. මේ සැප වේදනාව මට කොච්චර කල් පවත්වා ගන්න පුළුවන්ද? පූර්ව නිගමනයක් උපකල්පනයක් තියෙනවා. පූර්ව නිගමනයක් උපකල්පනයක් තියෙනවා. මොකක්ද? මේ එහෙම පුළුවන් කියලා. විමසිල්ලෙන් බලන කෙනෙකුට තේරෙනවා මොහොතකටවත් බෑ කියලා. මොහොතකටවත් බෑ කියලා තේරෙනකොට මේ මෙතන මේ කියන මේ පංච උපාදානස්කන්ධය මගේ වැඩක් නෙවෙයි කියලා මට හොඳට වැටහෙනවා. ඒකට මේ ස්පර්ශය කියන එකට හිත යොමු කරවලා හොඳට බලන්න ඕනේ. ස්පර්ශය කියන එකට හිත යොමු කරලා බලන්න ඕනේ. එතකොට තමයි ඒක වැටහෙන්න පටන් ගන්න මේක මේ මට ඕන විදිහට තියාගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. ඉතින් ඒක දැනෙනකොට අනාගත බලාපොරොත්තු නැතුව යනවා. අනාගතයේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ගොඩාක් දේවල් හිතාගෙන ඉන්නවා. මේ විදිහටයි මේ විදිහට කියලා. එතකොට ඒ හිතාගෙන ඉන්න දේවල් කෙරෙහි තණ්හාවෙන් තද තණ්හාවෙන් ඇලිලා ඉන්නේ. හරිද? අන්න ඒ තණ්හාවෙන් ඇලිලා තියෙන ස්වરૂපය හින්දා ඒ වාගේ යථාභූත ස්වરૂපය කොහොමත්ම තමන්ට පේන්නේ නැහැ.
ඇත්තටම බාහිර ලෝකයේ තමන් ඇලෙන දේවල් වල තියෙන යථාභූත ස්වરૂපය තමන්ට හොයාගන්න බැරි වුණොත් එතනදී අතිවිශාල ගැටලුවක් වෙනවා. ඒක නවත්ත ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. තමන්ගේ පැත්ත හදාගත්තේ නැත්නම් හරියට කටයුතු කරලා. එතකොට ස්පර්ශය ගැන දැනගන්නකොට එහි තියෙන ත්‍රිලක්ෂණය මතුවෙන ඔය විදිහට තේරෙනකොට මේක මේ මොකද ආයතනයන් නිසාවෙන් තමයි ස්පර්ශය හටගන්නේ. දැන් අපි ඊළඟ වාරයේදී ආයතනයන් ගැන කතා කරනවා. සලායතන කිව්වම ඒවා මට උන් හැටියට තියෙනව නෙවෙයි. ඒවා කිසිම විදිහකින් මට ඕන හැටියට මට ඕන ආකාරයට මට ඕන විදිහට තියෙනව නෙවෙයි. එතකොට ටිකක්ම අපිට තේරෙනවා ස්පර්ශය කියන එක මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි කියලා. අපි නිකන් ඒක කතා කරමු කෙටියෙන් ඉතා කෙටියෙන්. මං කැමති මෙහෙම හිතන්නකෝ. මම කැමති කෙනෙක් ඉන්නවා මගේ ළඟට ගෙන්න ගන්න. එයාට මම කියනවා ඔයා මං කැමති වෙලාවට මං කැමති විදිහට මගේ ළඟට එන්න කියලා. එයා කියනවා හරි මම එන්නම්. හැබැයි මම එන්නේ මං දන්න මෙන්න මේ අහවල් කෙනා ආවොත් විතරයි කියලා. ඊට පස්සේ මට මෙයාව ගෙන්න ගන්න ඕන හින්දා මං යනවා ඒ කියපු අහවල් කෙනා ළඟට. එතකොට එයාගෙන් ගිහිල්ලා මං අහනවා ඔයාට පුළුවන්ද මට අවශ්‍ය වෙලාවට එන්න. එතකොට අරයා මං ඉන්න තැනට එනවා කියලා. එයා කියනවා හරි මම එන්නම්. එන්නේ හැබැයි දෙන්නෙක් ඉන්නවා. දෙන්න එකතු වෙලා මගේ ළඟට එන්න ඕනේ. දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා එකතු වෙලා මගේ ළඟට ආවොත් එන්නම්. හැබැයි ඒ එන්නෙත් මටත් හිතුනොත් කියලා. ඒ දෙන්න එන්නත් ඕනේ මට හිතෙන්නත් ඕනේ. ඒ දෙන්න එන්නත් ඕනේ මට හිතෙන්නත් ඕනේ. අනිත් එක මෙයාගේ කතාව තමයි මෙයා එන විදිහ තීරණය වෙන්නේ අර දෙන්නා එන විදිහ අනුව කියලා. එතකොට මට ඕන විදිහට ගෙන්වා ගැනීම මට ඕන වෙලාවට ගෙන්වා ගැනීම කියන එක ගැන ආය හරි අමාරුයි හිතන්න. ඊට පස්සේ මම කෝකටත් කියලා යනවා අර දෙන්නව හම්බෙන්න. ඒ දෙන්නම එකම කතාවක් කියනවා. මම එන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහට. අනිත් එක්කෙනා ළඟට ගියාම කියනවා එයා කියන්නේ අඩුම ගානේ එයා කිව්වනම් මම එන්නේ අහවලා කියන වෙලාවට අහවලාට ඕන විදිහට කිව්වනම් ඒ දෙන්න එකවර අපිට ගෙන්න ගන්න තිබ්බා ඕන විදිහට. නෑ එයා දෙවනියා කියන්නේත් මොකද්ද මම එන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහට කියලා. එතකොට මේ අය එන්නේ ඒ අයට ඕන වෙලාවට ඒ අයට ඕන විදිහට නම්. හරිද? ඒ අය එන වෙලාව සහ විදිහ අනුව තමයි තුන්වෙනි එක්කෙනා තීරණය වෙන්නේ. අපි දැන් මට ඕන කෙනා උඩින්ම ඉන්නවා යටම ඉන්න දෙන්න ගන්න. ඒ දෙන්න කියනවා එයා එන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහට කියලා. දෙන්නම එහෙමයි. ඒතර මේ දෙන්න එකතු වෙනවා කියලා කියන්නේත් අහම්බයක්. මේ දෙන්නාගේ එකතුව කියලා කියන්නේත් අහම්බයක්. එතකොට මට ඕන වෙලාවට මට ඕන විදිහට කියලා කියන්න පුළුවන්කමක් නැහැ. එතකොට මට ඕන වෙලාවට මට ඕන විදිහට කියලා යටින්ම ඉන්න දෙන්න කිව්වනම් ඊළඟ එක්කෙනා මං කිව්වේ ඒ දෙන්න එකතු වෙලා ආවොත් තමයි අර එන්නේ ඒත් හිතුනොත් කියලා. ඒතර මේ දෙන්න එන ආකාරයට මේ දෙන්න එන වෙලාවට අරයා එන්නෙත් හිතුනොත්. ඒතර තුන්වෙනි එක්කෙනා එහෙමනම් මට අවශ්‍ය කරන හතරවෙනි එක්කෙනා ගෙන්වා ගැනීම කියන එක ගැන මට කොහොමද මට ඕන වෙලාවට මට ඕන විදිහට මට ඕන ආකාරයට ඒක වෙයි කියලා කියන්න බෑ. ඔය ස්පර්ශය තමයි හතරවෙනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනා කියන්නේ විඥාණය. එතකොට යටම ඉන්න දෙන්නා කියලා කියන්නේ බාහිර ආයතනය අභ්‍යන්තර ආයතනයයි. ඇහත් රූපයත් කියන එක ඇහැ මට ඕන හැටියට නෑ. රූපේ මට ඕන හැටියට නෑ. එහෙනම් ඒ දෙන්නා කොයි වෙලාවෙ හරි ගැටෙන වෙලාවක් තියනවාද? ඒ වෙලාවේ එතන විඥානයේ පහළවීම සිද්ධ වෙන්නේ ඒත් හැම වෙලාවකම නෙවෙයි. ඒවා ගැටෙන්නේ නැතුව ලං වෙලා තියෙනවා. උදාහරණයක් හුස්ම කියලා කිව්වහම නාසිකාවේ හුස්ම වදින්නේ නැතුව විඥානයාගේ පහළවීමක් එතන නැත. හැබැයි නාසිකාවේ හුස්ම වදින හැම වෙලාවකම විඥානය එතන පහළ වෙන්නේද නැත. ඇයි? අපි ගන්න හැම හුස්මකම මේ හැම එකම නාසිකාව අග හුස්ම වදිනවා. හැබැයි මේ දැන් තමයි දැනෙන්න පටන් ගත්තේ. එහෙමනම් ඒවා නොමිලේ තියෙන දේවල් වගේ. ඒ කියන්නේ ඒවා නිකන් පත් වෙන්නේ නැතුව තියෙන විදුලි බල්බ වගේ. හරිද? තිබිලා විඥානය එතෙන්ට යදුනවා කියන්නේ පත් වෙනවා කියන එක. ඉතින් සැරෙන් සැරේ මේක පත් වෙන්නේ බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් දෙකම තිබුණත් විඥානයේ ස්වභාවය තමයි ඒක
හටගන්නේ එතෙන්ට ඒක යෙදුනොත් විතරයි. හිත යෙදුනොත් විතරයි නාසිකාව අග හුස්මේ දැනීම පිළිබඳව අදහසක් එන්නේ. හිත යෙදුනොත් විතරයි එතෙන්ට. එහෙම නැත්නම් ඒක කොහොමවත්ම කරන්න පුළුවන් තත්වයක් නෑ. ඉතින් ඒක හින්දා අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ මේ කරන ක්‍රියාවන් සිද්ධ කරන්න අපි කොයි විදිහකින් හරි වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ වැඩපිළිවෙල නිර්මාණය කරගන්න අවශ්‍ය කරන්නේ අපේ මනසින් මේ ස්පර්ශය කියන එක දකින්නයි. එතකොට ඒ ස්පර්ශය දකින්න නම් ඔන්න ඔය ආකාරයට නිකන් නෙවෙයි මගේ ළඟ මගේ කොටසේ සිද්ධ වෙන මේ ක්‍රියාකාරීත්වය ගැන අපි සංවේදී වෙන්න ඕනේ. ඒ ක්‍රියාකාරීත්වය අපේ තුලින් අල්ලා ගන්න ඕනේ. ඒකයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම ඒකයි ඒ ශ්‍රවණය කරන ධර්මයේ ධාරණය කරගන්නේ. ඒකයි කියන්නේ ඒ ධාරණය කර ගැනීමත් එක්ක පින්වත්නි අපි ළඟ තියෙන මේ යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක් ඒ ධාරණය කරගත්ත දැනගත්ත ධර්ම කරුණු යොදවන්න කියලා. ඒකයි මම කිව්වා අන්නාසි රස තියෙන්නේ අන්නාසි වල කියලා ගන්න බෑ, දිවේ කියලා ගන්න බෑ, හිතේ කියලා ගන්න බෑ. මේ තුන එකතු වෙන්න ඕන අන්නාසි රස කියලා එකක් හැදෙන්න. අන්න ඒ විදිහට Tamanට දැනෙන්න ඕන මෙතන රස හැදෙනවා, මෙතන සැප හැදෙනවා, මෙතන දුක් හැදෙනවා, මෙතන ඒ කියන්නේ රූප හින්දා, ශබ්ද හින්දා, ගන්ධ හින්දා, රස හින්දා, ස්පර්ශ හින්දා මේ වගේ නොයේකුත් දේවල් හැදෙනවා මෙතන. අන්න ඒ හැදෙන දේවල් මට ඕන හැටියට හදාගන්න පුළුවන් කමක් නැහැ. හරිද? ඒ හැදෙන දේවල් මට ඕන හැටියට හදාගන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඒ හැදෙන දේවල් ඒ කියන්නේ මේ හැදෙන වේදනාවල් ඒ කාරණා යෙදීමෙන් සිද්ධ වෙන බව ඉතාම ප්‍රකටවත් විඳින්න පුළුවන්කම තියෙනවා. ඒක අත්විඳ ගන්න සූදානම්ද තමන්ගේ මනස. මේක අත්විඳොත් පින්නත්නි මේ දේ තියෙද්දි මේ දේ වෙනවා මේ දේ හොඳට දැනගන්න පුළුවන්. ඔය සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන මේ වාරයන් වල අපිට හොඳට ප්‍රකටවම දැනගන්න පුළුවන් මේ වේදනාව ස්පර්ශය සම්බන්ධ වෙච්ච තැන්. මොකද ඒවා ප්‍රකටයි. ඒක ප්‍රකටයි ඒක හොඳට දැනෙන එකක්. එතෙන්ට අවධානය යොමු කරගන්න ලේසි. අන්න ඒ අවධානය යොමු කරගන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ හැම වෙලේම මේ ඒ ප්‍රකට දේවල් කොයි විදිහකින් හරි අත්දැක ගන්න. මොකද ඒකටයි ඒකාග්‍ර මනසක අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒක කොහොම හරි සීලය රැකලා සමාධිය වඩලා ගුණවන්ත ජීවිතයක් ගත කරලා මේ අනුලෝම ශාන්තිය කියලා කියන ඔය පංච උපාදානස්කන්ධය ස්පර්ශ කරන්න පුළුවන් මට්ටමකට අපේ సంతානය කොහොම හරි සකස් කරගන්න ඕනේ. එහෙම මට්ටමකට අපේ సంతානය කොයි විදිහකින් හරි සකස් කරගන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල. අපේ ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල තමයි ඒක කොහොම හරි සකස් කරගන්න එක. ඉතින් ඒකට හැම පැත්තකින්ම අපි සූදානම් වෙන්න වෙනවා. එහෙම හැම පැත්තකින්ම හාත්පසින් වටකුරු කරගෙන මේ වැඩපිළිවෙල නිර්මාණය කරගන්න සතර කමඨහන වඩමින් විශේෂයෙන් සීලය ආරක්ෂා කරමින් සීලවන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරගෙන චිත්ත ප්‍රමෝදය උපදවා ගන්න ඕනේ. එහෙම ඒ චිත්ත ප්‍රමෝදය උපදවා ගත්තොත් තමයි ඔය කියන තැනට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් ආයතන කියලා කියන ඒවා ගැන දැනෙන්න ඕන විදිහ. හරිද? ආයතන සහ ස්පර්ශය කියන දෙක ගැන දැනෙන්න ඕන විදිහ හරියට නිකන් අපි හිතමු මොන හරි මේ ස්වභාව ධර්මයේ නිර්මාණයක් තියෙනවා කියලා උඩ තියෙන වතුර තියෙන නම් ඒවා පල්ලෙහාට වැටෙනවා. එහෙම නැත්නම් අපි නිකන් බලන්න යම් කිසි තැනක අපි හිතමු පොළොව යට තියෙන ස්වභාවය තමයි පොළොවෙන් උඩට එහි තියෙන ජලය උල්පත් විදිහට නැగిලා එනවා. හරිද? එහි එකතු වෙලා තියෙන ජලය යම් යම් තැන්වලදී උල්පත් විදිහට නැగిලා එනවා. ඉතින් උල්පතක් වහන්න හැදුවොත් අපි මේ පොළොව උඩට බොජ ගාලා මතුවෙන උල්පතක් එතනින් වහන්න හැදුවොත් හිර කරොත් වෙන කොහෙන් හරි පයින්නවා. හරිද? ඒ ආසන්න තැනකින් පයින් ගතිය තියෙනවා. ඉතින් එහෙම වෙන කොහෙන් හරි පයින් ගතිය තියෙන මේ උල්පතක වැඩපිළිවෙල මට අදාළ නැහැ. ඒ උල්පත
පෑදුනා නම් පෑදිච්ච වෙලාවෙ ඉඳන් ඒකේ වතුර එන එක ඒක එහෙ වැඩක්. අන්න ඒ වගේ මේ ආයතනයක් පහළ වෙච්ච ගමන් ඒ ආයතනය නිසා හටගන්න වේදනා එහෙ වැඩක් මිසක් මෙහෙ වැඩක් නෙවෙයි. එතකොට මේකේ තියෙන ආයතන හයම ගත්තොත් ඒවැය තියෙන වැඩ එහෙ වැඩ මිසක් මගේ වැඩ නෙවෙයි. අන්න ඒක දැනෙන්න ඕනේ. ඒක Tamanට හොඳට දැනෙන්න ඕනේ. මේ ආයතන සහ ස්පර්ශය කියලා කියන සම්බන්ධතාවය ආයතන සහ ස්පර්ශ කියන සම්බන්ධතාවය හොඳට තේරුම් ගන්න පුළුවන් අපිට. ඇහැක් අසනවා නම් කනක් අසනවා නම් ඒක මොන ස්පර්ශජ වේදනාවක්ද? ඒක කාය සම්පස්සජ වේදනාවක්. හරිද? ඇහැ කැසුවට ඇහැ කසනවා නම් කන කසනවා නම් ඒක කාය සම්පස්සජ වේදනාවක්. නමුත් චක්කු ප්‍රසාදයට අදාළව යන්තම් මේ ඇත්තම චක්කායතනය, සෝතායතනය, ගහනායතනය, ජීවායතනය කියලා කියන්නේ මේ ප්‍රසාද රූපයන්මයි. ඉන් එහාට තියෙන්නේ කාය ආයතනයයි. මේ ඇහැ ගත්තොත් එහෙම ඇහි අපි මෙහෙම ස්පර්ශ කරොත් ඒක දැනෙනවා. ඒ දැනෙන්නේ කාය සම්පස්සජ වේදනාවක් මිසක් චක්කු සම්පස්සජ නෙවෙයි. ඉතින් ඒක හින්දා මේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ යම් දෙයක් සිද්ධ වෙද්දී සිද්ධ කරද්දී මොන තරම් දැනුවක් තියෙන්න ඕනද මේවා මේ දේවල් පිළිබඳව. ඒකයි ඒ ධර්මය දැනගන්නේ නැතුව මේ වගේ දේවල් අත්විඳින්න බෑ කියලා කියන්නේ. මේ වගේ දේවල් අත්දකින්න නම් අත්විඳින්න නම් ධර්මයේ දැනුම අත්‍යවශ්‍ය වෙනවා. ඒක තමයි සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්‍යාව කියලා කියන්නේ ඒකයි. එතකොට මේ ස්වභාව ධර්මයේ තුල හමන හුළඟ වගේ වැස්ස වගේ අවුව වගේ මේ තියෙන ගැටලුන් අපි තේරුම් ගන්න ඕනේ. හොඳටම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක්. ස්පර්ශය කියලා කියන්නේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක්. ආයතන පහළ වුණා නම් කොතන හෝ තැනක තිරිසංගත තැනක හරි කමක් නැහැ. ආයතනයක් පහළ වුණා නම් ඒ ආයතනයට අදාළ ඒක රාශී වීම සිද්ධ වෙනවාමයි. එතකොට මෙන්න මේ සම්බන්ධය සලායතන පච්චයා පස්සෝ කියන සම්බන්ධය මට දැනෙන්න ඕනේ. එතකොට ආයතන නිසා ඇති වෙන ඵලය තමයි ස්පර්ශය. හරිද? එතකොට ස්පර්ශයට හේතු වෙන්නේ ආයතන. ආයතනයේ ස්වභාවය දන්නෝ නම් ස්පර්ශයේ ස්වභාවය මට තේරෙනවා. හරිද? එතකොට මේ ආයතන නිසා ඇතිවෙන ඵලය ස්පර්ශය ස්පර්ශයට අයිති වෙන කොටස් අපි දන්නවා. එතකොට මේ වැඩපිළිවෙල මට නවත්තන්න බෑ. මට අඩු වැඩි කරන්නත් බෑ. හරිද? එතකොට මගේ ජීවිතයම කියලා කියන්නේ මේ ඇති වෙන වේදනාවන්. ඇයි මං හැම වෙලේම බලන්නේ කායික මානසික සැප වේදනාවල් ඇති කරගන්න. ජීවිතේම කියන්නේ වේදනාවල්. ජීවිතේම කියන්නේ වේදනාවල්. එතකොට මේ කොහෙද මට එතකොට පිළිසරණක් කියලා තියෙන්නේ කියලා බලන්න. මගේ අනාගත ජීවිතයේ සැප වේදනා සහිත ඉන්නවද? වර්තමානයේ සැප වේදනා සහිත ඉන්නවද? අතීතයේ මං එහෙම හිටියාද කියලා විමසලා හරියට බැලුවොත් තේරෙනවා. එහෙම මට ස්ථීරව ගණ්ඩ පුළුවන්කමක් මේ නෑ මේ වේදනාවල් කරේ. අන්න එතකොට අර බලාපොරොත්තු තණ්හා සහගතව ඇති වෙන බලාපොරොත්තු නැති වෙනවා. ඒ තණ්හා සහගතව තියෙන බලාපොරොත්තු නැති වෙනකොට මොකද වෙන්නේ? අපිට මේක ගැන තියෙන අර උපාදානයන් අයින් වෙලා මෙහි යථාභූත ස්වરૂපය දකින්න පුළුවන් අනුලෝම ශාන්තිය කියලා කියන තැනටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකත් එක්ක මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීමට හිත යොමු කරපුවාම අපිට ඇත්තටම උද්‍යව්‍ය ඥානය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක මූලික තරුණ උද්‍යව්‍ය ඥානය, බල උද්‍යව්‍ය ඥානය, ඊට පස්සේ අපි තුල ඇති වෙන ප්‍රබලව ඇති කරගත යුතු උද්‍යව්‍ය ඥානය ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නාම රූපයන්ගේ නැත්නම් ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම අවබෝධ වෙන ආකාරයට. එතකොට එහෙම ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම අපේ තුලින් අවබෝධ වුණොත් යම්කිසි විටක අපි ලොකු
වැඩපිළිවෙලකට යන්න පුළුවන්කම තියෙනවා. මොකද මේකේ ඇතිවීම නැතිවීම දැනෙන මට්ටමට එනවා කියලා කියන්නේ තමන්ගේ මනසින් යම් ප්‍රමාණයකට හෝ යමෙක් ඇතිවීම නැතිවීම දන්න ප්‍රමාණයක් තියෙනවද එපමණකින් ඒ තැනැත්තාට තේරෙනවා නැති වෙලා ඇති වෙන්නේ ඇහැ හින්දා කන හින්දා නාසය හින්දා දිව හින්දා ශරීරය හින්දා නැතිව ඇතිවන්නේ අන් කවරක්වත් නොව වෙනස්වට භාජනය වෙන ප්‍රතිඵලයක්මයි කියලා. නැති වෙලා නැවත ඇති වෙන්නේ කලින් තිබ්බට වැඩි වෙනස් දෙයක් කියලා. අන්න අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා එතකොට. හොඳට ස්පර්ශය ගවේෂණය කරන කෙනෙකුට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒක අනිත්‍ය වෙනකොට මහා කම්පනයක් මහා සංවේගයක් සහිත දුකක් ඇති වෙනවා වස්තු සම්බන්ධයෙන් සහ මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක කලකිරීමක් දුකක් ඇති වෙනවා. මේක මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි කියලා අර සතුටක් ඇති වෙන එක වෙනුවට සතුටක් ඇති වුණොත් නේ ඇලෙන්නේ. මෙච්චර කල් ඇලුනේ එහෙම එකක් හින්දා නෑ. දුකක් කලකිරීමක් වෙන දෙයක් ඇති වෙනවා. ඒක මේ අඬන විදිහේ දුකක් නෙවෙයි. අනාගතය ගැන තියෙන බයක්. ඇත්තටම ඔය අපි හරියට විග්‍රහ කරත් උදයව්‍යත් එක්ක ත්‍රිලක්ෂණය අවබෝධ වෙනවා වගේ මේ අවබෝධ වෙන්න යන ගමනේදී අනිත් පැත්තෙන් බයතුප්පට්ඨාන වැනි විදර්ශනා ඥානයන් ඇති කර ගනිමින් තමයි තවත් පැත්තකින් ත්‍රිලක්ෂණය තේරුම් ගන්නෙ. එතකොට මේ වගේ මේ තියෙන මට අයිති නැති කියන තැනට හිත හදන්න උපරිම උත්සාහ කරන්න. මොකද මට අයිති කියලා ගන්න පුළුවන් එකක්වත් නෑ. ඒක හින්දා ඒ සිතුවිල්ල උපද්දවා ගන්න උපරිම වශයෙන් උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තෙන් අපිට ඇති කරගන්න ඕනේ. එතකොට එන්න ඒ කලකිරීම තමයි ඉදිරියට යන්නේ. මොකද ඒක ප්‍රබල දැනීමක් වෙන්න ඕනේ. මට ඕන හැටියට තියාගන්න පුළුවන් දේවල් නෙවෙයි මේ දේවල් කියලා. ඒක ප්‍රබල දැනීමක් වෙන්න ඕනේ. ඒක නිකන් වචනට කියන එකක් නෙවෙයි. තමන්ගේ පැත්තෙන් පිරික්සලා ඇති කරගන්න දැනීමක්. තමන්ගේ පැත්තෙන් ධර්මයේ පිරික්සලා ඇති කරගන්න දැනීමක්. තමන්ව පිරික්සලා ඇති කරගන්න දැනීමක්. එතකොට ස්පර්ශය පිළිබඳව ඔය ආකාරයට ඒකේ ඇතිවීම නැතිවීම තුලින් අපිට ඉදිරියට ගියාම මේක පංච උපාදානස්කන්ධයට බෙදාගෙන ඉදිරි කාලය ඒ යම් ආකාරයක සාර්ථක කරගන්න නම් සසර ජීවිතේ මේ පිළිබඳ කලකිරීම ඇති කරගන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කළා මේක ඒ කියන්නේ මේ ඊළඟ නිෂ්පාදනය තමන්ගේ පැත්තෙන් තමන් මේ ලෝකේ අල්ලන්න ඉන්නවා මේ මොහොත වෙනකොට තවත් දේවල් වගේක් දැනට බොහෝ දේවල් අල්ලගෙන නැතුව බැරුව තියෙන මේ හිත බොහෝ දේවල් ඇල්ලීමේ අදහසකින් තමයි තාමත් ඉන්නේ. අන්න ඒවා නැති වෙන්න ඕන තේරුමක් නැහැ කියලා තේරෙන්න ඕනේ. අන්න ඒ ආකාරයට ස්පර්ශය ගැන හරියට දැනගැනීමේ ලොකු වටිනාකමක් තියෙන්නේ. ඒකට සම්බන්ධව යම්කිසි ආකාරයක ක්‍රියාකාරකම් සිද්ධ වෙලා තියෙනවා නම් ගැටලු සහගත දේවල් තණ්හා දෘෂ්ටි මාන්න හින්දාමයි. ඉතින් ඒවා නැති කරගන්නකොට අර බලාපොරොත්තු නැති වෙනකොට තණ්හා දෘෂ්ටි මාන්න අඩු වෙනවා. අඩු වෙලා මේ පංච උපාදානස්කන්ධයේ එක් කොටසක් නිවැරදි ආකාරයට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම අනිකුත් දේවල් පිළිබඳවත් තේරුම් යනවා ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින්. ඉස්සෙල්ලාම පංච උපාදානස්කන්ධය විදිහට දකින්න ස්පර්ශය විදිහට දකින්න ඒ අනුව ඒවා අතර තියෙනා වූ අන්තර් සම්බන්ධතාවය තේරුම් ගන්න තණ්හා දෘෂ්ටි මාන්න වලින් අයින් වෙලා කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. මෙහි තියෙන ඇත්ත తත්වය තේරුම් ගත්තොත්. ඉතින් අපි මේ පිළිබඳ බොහෝ දේවල් විදර්ශනාවලදී කතා කරලා තියෙනවා. අපිට මෙතන අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සලආයතන පත්‍ය පස්සෝ කියන වැඩපිළිවෙලේ තියෙන අන්තර් සම්බන්ධතාවය මොකක්ද කියලා තේරුම් ගන්න එක. එතකොට අපිට ඒක ලොකු ලාභයක් වෙනවා අපේ ජීවිතේ නිවැරදි කරගන්න. ඉතින් ධර්ම ශ්‍රවණය කරපු පින්වත් අයට අපි බොහොම ගෞරවනීයව ඒ ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ඒ දේවල් එකතු කරගෙන පේ වෙලා කටයුතු කරමින් ජීවිතය නිවැරදි කරගන්න සංසාරික ජීවිතය සුවපත් කරගන්න මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසය
හේතුවක්ම වේවා සසර දුක් නිවේවා නිබඳව නිරතුරුව කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම